අයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉංග්‍රීසි භාෂාවේ ලේසියෙන්ම අදහස් ප්‍රකාශ කරන විදිහ ගැන සරලව ඔයාලට කියලා දෙන්නයි උත්සාහ කරන්නේ. ඒකෙදී අපි හැම භාෂාවකම අපි අදහස් ප්‍රකාශ කරන්නේ වාක්‍ය වලින්. ඒතකොට වාක්‍ය හැදෙන විදිහ ඉතාමත් සරලව ඔයාලට කියලා දෙන්න උත්සාහයක් තමයි මම මේ ගන්නෙ. එතනදී මම ඔයාලට උදාහරණයක් හැටියට ඉස්සරෝ මම කියලා දෙන්නම්. වාක්‍යයක් හැදෙන විදිය. අපි ඉස්සරෝම සරලව සිංහලෙන් අපි ගමුකෝ වාක්‍ය හැදෙන විදිය උදාහරණයක් හැටියට ගමු. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා අපි හිතමුකෝ මේ වටේ තියෙන දේවල් ගැන ඔබ අවධානය යොමු කරන්න එපා. දැනට මේ හිතන්නේ මේ ගැන විතර. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක. හැබැයි මේක මේ මම කියන්නේ කවුද? මේ කරන කෙනා. මේ මොකද්ද? අපි කරන වැඩේ. මේ තමයි අපි කරන ක්‍රියාව මේ තියෙන්නේ. හරි. එතකොට මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. right. එතකොට ඉංග්‍රීසි භාෂාවේදී යෙදෙන්නේ ඒ වෙනුවට කරන කෙනා මුලින්ම එනවා. හරි. එතකොට මම ඉගෙන ගන්නවා ඉංග්‍රීසි කියන විදිහට තමයි යෙදෙන්නේ මේකෙදි. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් සාමාන්‍යයෙන් කියන්නේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඉංග්‍රීසියෙන් කියන්නේ මම ඉගෙන ගන්නවා ඉංග්‍රීසි කියන එක. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද? එහෙනම් ඉංග්‍රීසි භාෂාවේදී මෙතන කරන කෙනා ඊට පස්සේ මෙතන කරන වැඩේ ඉංග්‍රීසියෙන් කියන්නේ එතන ක්‍රියාව මෙතන ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකම මෙතනින් සිදුවන දේ ඉංග්‍රීසියෙන් කියන්න තමයි දැනගන්න ඕනේ. අහපව් කියනවා නම් මේ කරන කෙනා අපි ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. කරන ක්‍රියාව ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. මෙතන කරන වැඩේ ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. මම මේක මේ විදිහටම ඉංග්‍රීසියෙන් කියලා පෙන්නනවා. I study English. ඔන්න වාක්‍යයක් හැදෙන විදිය. I study English. මතක තියාගන්න ඉංග්‍රීසියෙන් අදහසක් ප්‍රකාශ කරනකොට කරන කෙනා ඉස්සරෝම කියලා ඊට පස්සේ කරන ක්‍රියාව ඊට පස්සේ කරලා ඒ සිදුවන දේ ඊළඟට ප්‍රකාශ කරන ස්වරූපයක තමයි ඒක තමයි අනුපිළිවෙල වෙන්නේ. මම හිතන හැටියට ඒක පැහැදිලි. එහෙනම් අපි අවබෝධ කරගන්න ඕනේ එහෙනම් මේ කරන අය ඒ කට්ටිය කවුද කියන එක අපි ඉස්සරෝම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ කරන ක්‍රියා මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. මෙතන කරන වැඩේ. ඒතකොට කරන වැඩේ ඕන එකක් වෙන්න පුළුවන්. එහිදී සිදුවන දේ මෙතනදී කියන්න පුළුවන්. මම ලියනවා ලිපියක්. එහෙනම් මෙතන ලිපිය තමයි එන්නේ. ඒකත් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න හැකියාවක් ලැබෙන්න ඕනේ. එහෙනම් අපි ඉස්සරෝම දැනගමු මේ කියන දේවල් වලට අපි ඉංග්‍රීසියෙන් අපි හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් ඉගෙන ගන්න එපා ඒක. එහෙනම් අපි ඒක උත්සාහ කරමු. මේ කියන උක්තයට එන දේවල් උක්තය ක්‍රියාව ආඛ්‍යාතය හැටියට එන්නේ. එතකොට subject verb සහ object ඔය විදිහට තමයි එන්නේ. right. එහෙනම් අපි දැනගමු මේ විදිහට එන උක්තයන් යෙදෙන විදිහ. එහෙනම් ඔයාලට පේනවා ඇති මෙතන මම ලියලා තියෙනවා I we you they he she it කියලා. එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක යෙදෙන සියලුම උක්තයන් ටික අපිට හඳුන්වන්න pronouns කියලා. මේ I කියන්නේ මම, we කියන්නේ අපි, you කියන්නේ ඔබ, they කියන්නේ ඔවුන්. නැත්නම් ඒවා කියලා හඳුන්වන්න පුළුවන්. හරිද? ඒවා කියන අදහස බහුවචන යම්කිසි පණ නැති දෙයක් අපිට හඳුන්වා දෙන්න ඒක හඳුනා ගන්න පුළුවන්. trees කියලා කියන්නේ එතන trees. හරි. එතකොට ඒ වගේ නැත්නම් fans, නැත්නම් vehicles. ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. මෙතනට යොදා ගන්න පුළුවන්. he කියන්නේ ඔහු නැත්නම් පුරුෂ ලිංග ඒකවචන පදයක්. she ඒකට මේ පුරුෂ ලිංග ඒකවචන පදයකට උදාහරණයක් හැටියට නිමාල් the president ඒ වගේ එකක් යොදා ගන්න පුළුවන්. ඊළඟට she කියන එක. she කියන්නේ ඇය කියන එකට කොහොමද? එතකොට ස්ත්‍රී ලිංග අපිට ඒකවචන පදයක් යොදා ගන්න පුළුවන්. අපි උදාහරණයක් හැටියට මෙතන ශාමලි, නිමාලි ඒ වගේ එකක් යොදා ගන්නත් පුළුවන්. it කියන්නේ ඌ නැත්තම් ඒක. ඌ කියන්නේ අපිට සාමාන්‍ය අපිට සතුන් හැටියට ගන්න පුළුවන් ඌ. ඊට පස්සේ ඒක හැටියට උදාහරණයක් හැටියට අපිට ගන්න පුළුවන් පණ නැති දෙයක්. අපි තුමු ෆෑන්. අපි ෆෑන් එක ගමු. ෆෑන් works well. හරි. ඒ විදිහට අපිට එහෙනම් අපි මෙතෙන්ට යෙදෙන්න ඕනේ යෙදෙනේවට උදාහරණ කීපයක් ගත්තා. I we you they he she it කියන. එහෙනම් ඒ ස්වරූපයට ගැලපෙන්න තමයි
ක්‍රියාපදේ ඉගෙන ගන්නට ඕනේ. හොඳද එහෙනම් තේරුණාද? මම ඉස්සරෝම කිව්වේ එහෙනම් මේ යෙදෙන උක්තයන් ටික සියල්ලම මෙතනින් හැංගෙවෙන විදිහට. හොඳයි. එහෙනම් අපි මෙතනින් ඉගෙන ගමු ක්‍රියාපදයේ ස්වරූප ටික. එහෙනම් අපි ඉස්සරෝ මෙහෙම ඉගෙන ගත්තා ඔක්කොම උක්තයන් ටික ඒ කාර්යයන් කරන පුද්ගලයන් හෝ දේවල් පිළිබඳව. එහෙනම් අපි ඊළඟට ඉගෙන ගන්නවා ක්‍රියාපද ස්වරූපය. right. එහෙනම් ක්‍රියාපද ස්වරූප මම පහක් ඔයාලට මෙතනදී හඳුන්වලා දෙනවා. ඒක තමයි ක්‍රියාපදයක ස්වරූප පහ. ඒකේ තියෙනවා first form, second form, third form, fourth form, fifth form කියලා එකක් තියෙනවා. ඒකෙදි කියනවා infinitive, present, present participle, past and past participle කියලා එකක් ස්වරූප පහක් ගැන කියනවා. අපිට ඕක එච්චර ඔයාලට අදාළ වෙන්නේ බලන්න ඒ ස්වරූපයෙන් ක්‍රියාපදයේ කොයි විදිහට ස්වරූපේ හැදෙන්නේ කියලා. මම උදාහරණයකට ඉස්සල්ලා ගත්ත study කියන එක. මේ study කියන වචනේ ස්වරූප පහක්. මේ බලන්න. study පළවෙනි ස්වරූපය infinitive form එකේ. හරිද? නැත්නම් verb group කියන verb stem කියලා කියනවා. ඒක. ඊළඟ එකේදී මෙතන තියෙනවා studies කියලා. ඊළඟ ස්වරූපයක්. එතකොට present singular ස්වරූපයක්. හරි. ඊළඟ එකේදී present participle එකේදී studying කෙරෙමින්, කරමින්, සිදු වෙමින් කියන අදහස මෙතනින් හැංගෙනවා. ඊළඟ එක studied past එකේ අපි කළා කියන එක. මේ studied කරන ලද, ඉගෙන ගන්නා ලද, ඉගෙන ගත්ත කියන අදහස එනවා. මේ වෙනකොට සම්පූර්ණ කර ඇත කියන අදහසක් එනවා මෙතනින්. right. එහෙනම් මේක මේ දෙකම සරල වර්තමාන කාලයේදී යෙදෙනවා. හොඳයි. දැන් එහෙනම් මම ඔයාලට කියලා දුන්නා වාක්‍යයක මුල් උක්තේ හැටියට කරන පුජ්‍යලයන් හැටියට යෙදෙන අය හැටියට මෙතන ගත්ත උදාහරණයක්, මෙතන ගත්ත ක්‍රියාපද ස්වරූප පහක් ගත්තා. එහෙනම් මම ඔයාලට කියන්නම් ඔන්න උක්තේ හැදෙන්න පුළුවන් ස්වරූප කීපයක්. I, we, you, they, he, she, it. ඔන්න මේ වාක්‍යයක් හැදෙන්න මේ කරන අයගෙන්, සිදුවෙන අයගෙන් යමක් කරන්න පුළුවන්, සිදු කරන්න පුළුවන් අයගේ ලිස්ට් එක තමයි මෙතන තියෙන්නේ. ක්‍රියාපද ස්වරූප පහ ටික තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි මේ ස්වරූප පහත් ගමු. එහෙනම් study, studies, studying, studied, මේකත් studiedමයි. ඔන්න ඔය කියන ස්වරූප පහෙන් තමයි යෙදෙන්නේ. දැන් ඔයාලට පැහැදිලිද ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් හැදෙනකොට මේ අයගෙන් කෙනෙක් එන්න ඕනේ ඉස්සරහට, මේ විදිහේ ස්වරූපයේ ක්‍රියාපදයක් යෙදෙන්න ඕනේ. ඊට පස්සේ කරන වැඩේ ඕන එකක් වෙන්න පුළුවන්. අපි මෙතෙන්ට ඉංග්‍රීසි කියලා දැම්මොත් මෙන්න මේ විදිහේ මූලික රාමුවක තමයි වාක්‍යය හැදෙන්නේ. දැන් ඔයාලට තේරුණාද මේ කරන අය? I study English. We study English. You study English. They study English. He studies English. She studies English. It studies English. ඔය විදිහේ මේ ස්වරූප පහෙන් තමයි යෙදෙන්න ඕනේ. හරිද? මම එක උදාහරණයක් අරගෙන කිව්වේ. එහෙනම් ඔයාලා දන්නවා මේ පහේ මේ තියෙන හතෙන් එකක් ඉස්සරහට වෙන්න පුළුවන්. ඒක ඊට සමාන දෙයක්. මේ විදිහේ ස්වරූපේ ක්‍රියාපදයක් යෙදෙන්න පුළුවන්. ඒතර කරන වැඩේ මෙතෙන්ට තියෙනවා. මම හිතන්නේ දැන් මේ කියන පැහැදිලි කිරීම ඉංග්‍රීසි භාෂාවේ යම්කිසි දැනුමක් තියෙන අයට තමයි මේක වඩා වැදගත් වෙන්නේ. එහෙම නැතුව මූලිකවම දැනුමක් නැත්නම් ඒකෙදි මේ අදහස විතරක් ගන්න ඊළඟට මගේ ඉංග්‍රීසි වචන කියවන ඇතුළු අනිකුත් වීඩියෝස් බලලා තමයි මෙතෙන්ට එන්න වෙන්නේ. හොඳයි. දැන් අපි මේ කාරණේට යමු. මෙන්න ස්වරූප කරන අයගේ ස්වරූප ටික, මේ ක්‍රියාපදයේ ස්වරූප, මේ කරන වැඩේ. එහෙනම් මම හිතන්නේ තාමත් පැහැදිලි ඇති. ඔයාලට මේ වාක්‍ය හැදෙන ස්වරූපය විදිහට ස්වරූප පිළිබඳව. හොඳයි. දැන් අපි ප්‍රධාන මාතෘකාවට එමු. අපි මේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටා හැදෙන විදිහ. අර වාක්‍යයක මූලික ආකෘතිය තමයි ඒ කතා කරන්නේ. ඒක නැතුව අපිට මේක ගැන කතා කරන්න බෑ. හොඳයි. එහෙනම් අපි යමු මේ ඉංග්‍රීසි භාෂාවේ tenses කියලා. tenses
අපි ඒකට ගම්මු මේ වාක්‍ය රටාවක් හැදෙන ඒ කාලය අනුව අදහස් ප්‍රකාශ කරන ක්‍රමයක්. හොඳයි. එහෙනම් අපි ඒක ප්‍රධාන වශයෙන් මේ අදහස් ප්‍රකාශ කරන කාල තුනක් තියෙනවා. අපි සාමාන්‍ය සිද්ධ වෙන්නේ අපි වර්තමාන කාලය කියනවා. මේක වර්තමාන කාලය. ප්‍රසන්ට්. වර්තමාන කාලය. හරි. දැන් මේ ඉගෙන ගන්න අයගෙන් මම ඉල්ලා සිටිනවා. ඔයාලා මේකෙදි ඉගෙන ගන්න හොඳට බලාපොරොත්තු වෙනවා නම් මේවයිදී දැන් මම මෙතන වර්තමාන කියපුවා මේ ටික ඔයාලා ලියාගෙන ඔයාලා ඒ වැඩේ සම්පූර්ණ කරගන්න. හොඳයි. past අතීත කාල, future අනාගත කාල. එහෙනම් අපි අදහස් ප්‍රකාශ කරන්නේ කොහොමද? වර්තමාන කාලයෙන්, අතීත කාලයෙන් සහ අනාගත කාලයෙන්. පැහැදිලිද? හොඳයි. එහෙනම් ඔයාලා වාක්‍යයක ස්වරූප මූලික ආකෘතිය දන්නවා. එහෙනම් මේ කාල තුනට අනුව අදහස් ප්‍රකාශ කරන ස්වරූප ටික ඉගෙන ගමු. හොඳයි. එහෙනම් මෙන්න මෙහෙම ටිකක් තියෙනවා. simple tense, continuous tense, perfect tense and perfect continuous tense කියලා ආකාර හතරක් තියෙනවා. අපි වර්තමාන කාලවලට 4යි, අතීත කාලවලට 4යි, අනාගත කාලවලට 4යි. ඒවෙන් අදහස මොකද්ද? අදහස මොකද්ද කියන එක විතරක් අපි මෙතනදී හොඳට තේරුම් ගමු මේක ප්‍රකාශ කරන ආකාරය. හොඳයි. එහෙනම් මේක අපි ඉස්සරහම අපි මේකට යමු ඉස්සරහම simple present tense එක. මේ simple present tense එකේ කියන්නේ සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට රාජකාරියක් හැටියට සාමාන්‍යයෙන් කරනවා හෝ සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය සිදුවෙන ආකාරය. දැන් මම උගන්වනවා. දැන් අපි පාසල් ළම ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ තාත්තා වැඩට යනවා. ඒ වගේ සොල්දාදු රට ආරක්ෂා කරනවා. ඔය ආකාරයෙන් අදහසක් තමයි මෙතන කියන්නේ. මේ ස්වරූපයට කියන්නේ මොකද්ද? simple present tense කියලා. අපිට simple present tense කියන එක අපිට ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ කියමුකෝ. එහෙනම් මේ අපි ඉස්සරෝ මේ අදහස මොකද්ද කියලා විතරක් අපි හිතගමු. අපිට මේ ඉගෙන ගන්න සිංහලෙන් අපිට මව් භාෂාවෙන් අදහස් එනවා කියලා හිතුවොත් මේ ක්‍රමයට අපි හිතමු අපිට මේ මොකද්ද මේ අදහස මේ simple present tense කියන එකේ අදහස. එහෙනම් ඒකෙන් කියන්නේ සාමාන්‍යයෙන් කරනවා හෝ සිදු වෙනවා කියන අදහස. සාමාන්‍යයෙන් කරනවා කියන අදහස හෝ සිදු වෙනවා කියන අදහස. එහෙනම් මේ කියන වාක්‍ය රටාවේ ස්වරූපයට මේ කාලයට අනුව ප්‍රකාශ කරනකොට අපිට එහෙනම් මොනවද තියෙන්න ඕනේ? කරන කට්ටිය ඉන්න ඕනේ. ඊට පස්සේ කරන ක්‍රියාව තියෙන්න ඕනේ. කරන වැඩේ. අපි ගමු උදාහරණයට studying මම ඉගෙන ගන්නවා ඉංග්‍රීසි කියන ස්වරූපය එකක්. එහෙනම් ස්වරූප ටික කොහොමද? අපිට උක්තයන් යෙදෙන්න පුළුවන් කරන අයගේ ස්වරූප ටික කොහොමද? මම පළවෙනි එක මේකදී මම ඔයාලට තේරුම් ගන්න අපි කියමු. එහෙනම් ඔන්න මේ ටික යෙදෙන හැටියට මේ ටිකට අනුව යෙදෙන හැටියට අපි බලමු. හරි මේ ස්වරූපය ගැන තමයි කතා කරන්නේ. simple present tense එකේ. එහෙනම් අපිට යෙදෙන අපි ගමු මේ රටා ටික I we you they he she it කියන ඔක්කොගේම වෙන්න පුළුවන් සාමාන්‍ය පුරුද්දක් හැටියට සහ රාජකාරියක් හැටියට නැත්නම් සාමාන්‍ය සිදු වෙනවා. හරි. එහෙනම් දැන් ක්‍රියාපදයේ ස්වරූපේනේ. මේක කියන ගැළපෙන ක්‍රියාපදයේ ස්වරූප ටික තමයි මේ ටිකට එනවා study කියන ස්වරූපය. මේ ටිකට එනවා studies කියන ස්වරූපය. ඊට පස්සේ මේකට ඒ කරන වැඩේ එකමයි. එහෙනම් මෙහෙමයි එන්නේ. ඔන්න උදාහරණයක් හැටියට මම කිව්වා සාමාන්‍යයෙන් කරනවා නැත්නම් සිදු වෙනවා කියන එක. හොඳට තේරුම් ගන්න පුතේ. අපි සාමාන්‍යයෙන් ගුරුවරයා උගන්වනවා. හරිද? ඒ වගේ. එතකොට රියදුරු මහතා රතේ පදවනවා. සාමාන්‍යයෙන් සිද්ධ වෙන අදහස තමයි මේ කියන්නේ. වෙනවා නැත්නම් සිදු වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අපි තුමු ෆෑන් එක කියලා. ෆෑන් works well. ෆෑන් එක වැඩ කරනවා. සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා ෆෑන් එක වැඩ කරනවා. ඒ වගේ එකක්. ඒ වගේ අදහස. හරිද? එතකොට ඒ වගේ අදහස කුරුල්ලෝ පියාඹනවා. ඒ වගේ අදහස් මේ. දැන් එහෙනම් ඒවට එන්න ගැළපෙන විදිහට මේ අපි කරන කෙනා මෙතෙන්ට දාගන්න ඕනේ. I නම් අපි I කියන එක විතරක් ගමුකෝ. I study English. we ගමුකෝ. we study English. you study English. they study English. he studies English. she studies English. it studies English. ඔය ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මම හිතන හැටියට ඔයාලා මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් අපිට කරනවා සිදු වෙනවා කියන අදහස ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් අපිට මේ ටික තමයි වැදගත් වෙන්නේ.
I V U they එකත් එක්ක study he she it එකත් එක්ක studies යෙදෙනවා. එහෙනම් අපිට I V U they කියන එක පැහැදිලිනේ. they කියන එකට අපි කියමුකෝ මෙතෙන්ට students කියලා හිටා. students study English. පැහැදිලි නේද? එහෙනම් අපිට he කියන එකට අපි ගමුකෝ නිමල් කියලා. නිමල් studies English. පුරුද්දක් හැටියට. she කියන එකට ගමුකෝ අපි ගමුකෝ ශාමලි කියලා හිටා. ශාමලි studies English. ඊට පස්සේ it කියන එකට o කියන එකට එහෙනම් ඒකටත් අපේ ක්‍රියාපදයේ ස්වරූපය මේ විදිහට දැන් අපි මෙතන මේකම ගත්තොත් it studies English ඌ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒ වගේ අදහසක්. හරිද? එතකොට වෙන එකක් ගත්තොත් it කියන එකට fan කියලා ගත්තොත් fan එහෙනම් මෙතන ක්‍රියාපදේ ඒක වචන වුණොත් මේ විදිහට වුණොත් එන්නේ මේ මෙතන present singular form එකෙන් මෙතන එනවා මොකද්ද fan මේකට එන්නේ work කියලා ගත්තොත් එහෙනම් මෙතෙන්ට එනවා works කියන ස්වරූපය තමයි එන්නේ fan works well ඔය ආකාරයෙන් තමයි වාක්‍ය හැදෙන්නේ එහෙනම් ඔයාලට තේරෙනවා ඇති මේ සිදුවෙන ආකාරය මෙහෙම තමයි උක්තය මෙහෙම තමයි ක්‍රියාව යෙදෙන්නේ මේ විදිහට තමයි වෙදෙන්නේ අපේ ඔබ්ජෙක්ට් එක සිද්ධ වෙන්නේ හොඳයි එහෙනම් අපි මේ ටෙන්සස් 12 එන ස්වරූප ටික අපි එකින් එක අපි ඉක්මනින් ඉගෙන ගමු මෙන්න එකක් ඉගෙන ගත්තා ඊළඟ එකේදී තියෙන්නේ පුතා simple past tense එකේදී මේ අදහස තමයි අතීතයේදී යමක් කළා නැත්නම් සිදු වුණා කියන අදහස. එහෙනම් මේ ටිකනේ වෙන්න ඕනේ. මේ ටිකෙන් එකක්. අපි එහෙනම් ගමු I, we, you, they, he, she, it. එහෙනම් යෙදෙන හැටි හොඳට මතක තියාගන්න. කළා සිදු වුණා කියන අදහස ප්‍රකාශ කරන්න යන්නේ. එහෙනම් I studied මේ past එක නෙන්නේ. I studied English. We studied English. You studied English. They studied English. He studied English. She studied English. It studied English කියන ස්වරූපයට තමයි යෙදෙන්නේ. හොඳයි. එහෙනම් ඊළඟ ස්වරූපය තමයි simple future tense එක. එහෙනම් ඒකෙදි සිදු වෙන්නේ කරාවි සිදුවේ වී කියන එක. සිදුවේ වී කියන එක. ඒ වගේ අදහසක්. ඒ වගේ එකක්. ඒකෙදි හැදෙන වාක්‍ය හැදෙන විදිය තමයි මම මේ ටිකත් එක්ක ස්ටඩීම කියන එකම තමයි ගන්නෙ. එහෙනම් I එතකොට යෙදෙනවා I will study English. I will study English. මේ ඔක්කොටම යෙදෙන්නේ will එකත් එක්ක තමයි study යෙදෙන්නේ. එතකොට ඒක එන්නේ I will study English. You will study English. They I will study English. You will study English. I will study English. We will study English. You will study English. They will study English. He will study English. She will study English. It will study English. ඔය ආකාරයෙන් තමයි ඒක යෙදෙන්නේ. මේ කියන අදහස කරાવી සිදු වේවි කියන එක. පැහැදිලිද? එතකොට ළමයි අනාගතය ගැන හිතාවි කියලා උදාහරණයක් කියනකොට කොහොමද ළමයි කියනකොට මෙහෙමයි. මේ students will think කියන්නේ හිතනවා students will think about the country. රට ගැන හිතාවි. ඔන්න කරાવી සිදුවේවි කියලා. අද හවස වහීවි කියනකොට it will rain today. මෙතන සිදුවේවි. it will rain today. ඔන්න මේ ටිකක් පැහැදිලි. ඔන්න මෙතනදී ඔයාලා සරලව මේ ටෙන්සස් වල අදහස තමයි මම මෙතනදී පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. හරි. ඊළඟට මේකෙන් present continuous tense කියන එක. ඒ කියන්නේ කරමින් දැන් මේ දැන් සිදු කරමින් තියෙනවා. කරමින් සිටිනවා කියන එක. කරමින් සිටිනවා නැත්තම් සිදු වෙමින් පවතිනවා කියන එක. සිදු වෙමින් පවතිනවා කියන එක. present continuous tense එකේදී ඒකයි කියන්නේ. එහෙනම් දැන් යමක් සිදු මම උගන්වමින් සිටිනවා. එතකොට ඒක කියන්නේ I am studying English. මෙතන I එකත් එක්ක am යෙදෙනවා. we you they එකත් එක්ක are යෙදෙනවා. he she it එකත් එක්ක is යෙදෙනවා. හොඳයි. එහෙනම් මේ ටික දාලා අපි වාක්‍යයක් හදමු. I am studying English. We are studying English.
You are studying English. They are studying English. He is studying English. She is studying English. It is studying English. පැහැදිලිද? එතකොට ඒකත් එක්ක ඔයාලට ඒක පැහැදිලි. I එකත් එක්ක am යෙදෙනවා මේ තුනටම, are යෙදෙනවා මේ තුනට, is යෙදෙනවා. ඊට පස්සේ මේක studying English. හරිම ලේසි. I am studying English. We are studying English. You are studying English. They are studying English. He is studying English. She is studying English. It is studying English. හොඳයි. එහෙනම් අපි present continuous වලදී ඔය කියන්නේ මොකද්ද? present continuous කියලා ආවහම ඔයාලට මතක තියාගන්න මේ අදහස ඔයාලා මතක තියාගන්න කරමින් යමක් කරමින් සිටිනවා නැත්නම් සිදුවෙමින් පවතිනවා කියන්නේ. ඊළඟ එක තමයි මේ බලන්න පුතා past continuous tense එකේදී. හරි. එහෙනම් අපි මෙතෙන්ට එනකන් සම්පූර්ණ කරා. එහෙනම් අපි past continuous එකට යමු. past continuous tense. එහෙනම් ඒකෙදි මොකද්ද? සිදු continuous කියන්නේ වෙමින් කියන එක අපි එහෙම හිතමුකෝ. එහෙනම් මෙතන කරමින් සිටිනවා නම් මෙතනදි කියන්නේ කරමින් යමක් කරමින් සිටියා කියන අදහස. කරමින් සිටියා නැත්නම් සිදු වෙමින් පැවතුණා කියන එක. හොඳට අදහස තමයි මෙතන තියාගන්න ඕනේ. හරිද? එහෙනම් ඒකට අපි උදාහරණයක් ගමු. මෙතන මේ අපි ඒ කරන සබ්ජෙක්ට් හැටියට pronoun එකට I එකත් එක්ක යෙදෙන්නේ was මේ තුනට යෙදෙනවා were මේ ටිකට යෙදෙනවා was. හරි පැහැදිලිනේ? ඒක continuous නේ. එහෙනම් continuous එකේදී අපිට යෙදෙන්නේ මේක. හොඳයි. එහෙනම් අපි ඒකට උදාහරණයක් ගමු. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙනස් කියන එකට. එහෙනම් කොහොමද එන්නේ? මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියා. එහෙනම් උදාහරණෙට එන්නේ කරමින් සිටියා කියන එකට. එහෙනම් studying කියන එකත් එක්ක ඉගෙන ගනිමින් සිටියා. ඒක තමයි අදහස එන්නේ. අපි ඒකට ගමු. I was studying English. We were studying English. You were studying English. They were studying English. එතකොට he කියන එකට he was studying English. She was studying English. It was studying English. එහෙනම් it was studying English and ඌ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියා කියන එක. අපිට ඒ වෙන ඕන එකක් අපිට යොදා ගන්න පුළුවන්. It was raining. වහිමින් පැවතුණා. එතකොට ඔයාලට මේ අදහස පැහැදිලි. ඒ අදහස ප්‍රකාශ කරන විදිය පැහැදිලි. වැඩියෙන්ම වැදගත් වෙන්නේ මම හිතන්නේ ඔයාලට මේ අදහස මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න එක. හොඳයි. එහෙනම් ඊළඟ එක මොකක්ද? future tense. අනාගතයේදී. future continuous tense කියලා කියන්නේ අනාගතයේදී කරමින් සිටීවි යමක් නැත්නම් සිදුවෙමින් පවතී. එහෙනම් ඒක කියනවා කරමින් සිටීවි නැත්නම් සිදුවෙමින් පවතිවි කියන එක. පවතිවි කියන එක. බලන්න කොච්චර ලේසිද කියලා සිදුවෙමින් පවතිවි කියනවා. එතකොට කොහොමද එන්නේ මේකට මේ ඔක්කොටම will be දෙනවා. පැහැදිලිද? එතකොට අපි එහෙනම් අපි මේක සිංහලෙන් අපි තේරුම් ගමු. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටීවි. ඒක නෙන්නේ මේ කරමින් සිටීවි. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටීවි. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටීවි. අන්න ඒකනේ කියන්නේ. එහෙනම් අපි ඒක ඉංග්‍රීසියෙන් කියමු අපි. මේක තමයි ඉස්සර වෙන්නේ I will be studying English. We will be studying English. You will be studying English. They will be studying English. He will be studying English. She will be studying English. It will be studying English. පැහැදිලි? ඊටමත්ම සරලයි. එහෙනම් අපි ඊළඟ එකට යමු. එහෙනම් perfect tense එක. perfect tense එක කියලා කියන්නේ අපි මෙතන අපි ඒක අපි සරලව තේරුම් ගන්න උදාහරණයක් කරමු. මේ වෙනකොට සම්පූර්ණ කර ඇත කියන එක. මේ වෙනකොට කර ඇත සිදු වී ඇත කියන එක. එහෙනම් මේක සම්පූර්ණ කර ඇත නැත්නම් ඒක අපි තවත් සරල කරලා ගමු. කර ඇත නැත්නම් සිදු වී ඇත. සිදු වී ඇත කියන අදහස තමයි කියන්නේ මේ වෙනකොට. පැහැදිලිද? එතකොට මේ ටිකේදී කියනවා have. ඒ කියන්නේ කරලා තියෙනවා කියනකොට මේ වෙනකොට කරලා තියෙනවා. මේ ටිකට එනවා has කියන එක. එහෙනම් මේකෙදි යෙදෙන්නේ මේ past participle කියන ස්වරූපයත් එක්ක අපි ඒක ඉගෙන ගමු. බලන්න එහෙනම් කර ඇත සිදු වී ඇත සම්පූර්ණ කර ඇත. එහෙනම් මේකේ අදහස කොහොමද? කර ඇත කියලා කියන්නේ මම ඉංග්‍රීසි ඉගෙනගෙන ඇත.
අපි ඉංග්‍රීසි ඉගෙනගෙන ඇත්ත කියන අදහස තමයි මෙතන තියෙන්නේ. මේ බලන්න. කර ඇත්ත සිදුවී ඇත කියන එකට. අපි හිතමුකෝ හරි ඉස්සලා මේක ගමු. I have studied English. මේ past participle එකද. I have studied English. We have studied English. You have studied English. They have studied English. He has studied English. She has studied English. It has studied English. ඔන්න මේ ස්වරූපයේ මේ හැදෙන විදිය මේ වාක්‍ය හැදෙන ස්වරූපයේ ඔක්කොම ටික ඔයාලට මේ මතක තියාගෙන මේ කියන දේවල් එක්ක උදාහරණයකට ලියා ගන්න බලන්න. හොඳයි. එහෙනම් ඊළඟ එක තමයි මේක past perfect tense. past perfect tense එකේදී මෙතන කර ඇත කියලා කියන්නේ මේ වෙනකොට. එහෙනම් past කියනකොට එහෙනම් කර තිබුණා. සිදු වී තිබුණා. එහෙනම් මේ අදහස තමයි කර තිබුණා කියන අදහස. නැත්තම් සිදු වී තිබුණා කියන අදහස් තමයි මෙතන කියන්නේ. සිදු වී තිබුණා. ඒ කියන්නේ අතීතයේ වෙලාවකදී සිදු වෙලා තිබුණා. මේ වෙනකොට කරලා තිබුණා කියන එක තමයි present perfect. මේ වෙනකොට කරලා තියෙනවා කියන එක. අතීතයේ වෙලාවකදී කරලා තිබුණා. ඊයේ වෙනකොට කරලා තිබුණා. අන්න ඒ වගේ අදහසක් තමයි ඒ කරලා තිබුණා කියන අදහස. හරි. එහෙනම් ඒකෙදි කියන්නේ මේ ඔක්කොටම had past participle දානවා. මේ perfect tense වල මෙතන තියෙන perfect tense වල ඔක්කොගේම දාන්නේ මේ past participle ස්වරූපය දාන්නේ. මේ ඔක්කොටම ඉන්නේ past participle එන්නේ මෙතන තියෙන කතිය. හොඳයි. එහෙනම් අපි ඒකට උදාහරණයක් ගමු. මේකෙදි එහෙනම් අපි මේක සිංහල අදහස ගමු. අපි ගන්නෙ I had studied English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. කියන එක. හරිද? හරි. වැහලා තිබුණා. It had rained. it had rained. වැහලා තිබුණා. හරි. එහෙනම් කර තිබුණා කියන අදහස් නෙමෙයි තියෙන අතීතයේ වෙලාවක් වෙනකොට සම්පූර්ණ කරලා තිබුණා කියන එක. හොඳයි. එහෙනම් අපි ඒකට උදාහරණ ගමු. I had studied English. We had studied English. You had studied English. They had studied English. He had studied English. She had studied English. It had studied English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. අපි ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. ඔබ ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. ඕන් ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. ඔහු ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. ඇය ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. ඌ ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. නැත්නම් ඒක සිදු වෙලා තිබුණා කියන අදහස තමයි මේ කියන එකෙන් කියවෙන්නේ. මං හිතන්නේ ඔයාලට එතකොට මේ අදහස තේරුම් ගැනීම ඉතාමත් පැහැදිලි. හරිද? ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ එකට. future perfect tense. එතකොට perfect කියලා කියන්නේ එතකොට සම්පූර්ණ වෙලා වගේනේ. හරි. එහෙනම් අපි ගන්න එතකොට අනාගතයේදී කරලා තියේවි. සිදු වෙලා තියේවි. සම්පූර්ණ වෙලා තියේවි කියන එක. සිදු වෙලා තියේවි නැත්නම් කරලා තියේවි කියන එක. එතකොට ඒකට කියනවා අපි කර තිබේවි. නැත්නම් සිදු වී තිබේවි. අනාගතයේදී සිදු වී තිබේවි කියන අදහස තමයි මෙතනදී කියවෙන්නේ. සිදු වී තිබේවි කියන අදහස. හොඳයි. එහෙනම් ඔයාලා දන්නවා ඒ හැම එකකටම අනාගතයේදී මේ එනකොට මේ ටිකේදී යෙදෙන්නේ will කියන එක. will have මෙතන studied. හරි ලේසි future tense එක. එහෙනම් මේකේ අදහස මොකද්ද? මම කියන උදාහරණයට මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබේවි. future perfect tense. ඕන් ඉංග්‍රීසි ඉගෙනගෙන තිබේවි. පැහැදිලි? ඔබ විභාගේ සමත් වෙලා තිබේවි අනාගතයේදී. පැහැදිලිද? අන්න ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන විදිය තමයි මෙතන තියෙන්නේ. will have. එහෙනම් අපි ඒකට යමු. I will have studied English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබේවි. එහෙනම් අපි ඒකට උදාහරණයක් ගමු. එහෙනම් I will have studied English. We will have studied English. You will have studied English. They will have studied English. He will have studied English. She will have studied English. It will have studied English. පැහැදිලිද? වැහලා තියේවි. It will have studied English. එතකොට මේ he she එකටත් will have ඉන්නේ. have studied English. හරිද? ඔන්න එහෙනම් ඔයාලට අදහස ඉතාමත් පැහැදිලි මේ tenses වල මොකද්ද? future perfect tense වල. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ එකට. මේකට perfect continuous tense. present perfect continuous tense. ඒකට මොකක්ද කියන්නේ? present perfect continuous tense. මොකක්ද මේකේ අදහස? present perfect tense කියන එකේ අදහස. ඒකේ අදහස තමයි පුතා
මේ කාලයක් තිස්සේ කරගෙන යමින් තියෙනවා දැනුත් කරගෙන ඉන්නවා මේ වෙනකොටත් කරගෙන යමින් තියෙනවා කියන අදහස. උදාහරණයක් හැටියට මම ඉංග්‍රීසි උගන්වමින් තියෙනවා. ඉංග්‍රීසි උගන්වමින් තියෙනවා මේ වෙනකොටත් ඒ වැඩේ සිද්ධ වෙනවා. දැන් මේකේ අදහස හොඳට තේරුම් ගන්න පුතේ කාලයක් තිස්සේ ඉඳලා එහෙනම් කාලයක් තිස්සේ කරගෙන යමින් තියෙනවා දැනුත් කරනවා කියන අදහස තමයි මේ තියෙන්නේ. හරිද? අන්න ඒ අදහස ප්‍රකාශ වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම ඉංග්‍රීසි උගන්වමින් සිටිනවා කියන එක. මම ඉංග්‍රීසි උගන්වගෙන එමින් තියෙනවා. ඔන්න ඔය අදහස් තමයි තියෙන්නේ. ඉංග්‍රීසි උගන්වගෙන එමින් තියෙනවා කියන එක. දැන් ඔයාලත් එහෙමනේ. එකේ පන්තියේ ඉඳලා අපි හිතමු එකේ පන්තියේ ඉඳලා කියමු. එකේ පන්තියේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙනගෙන එමින් තියෙනවා. පැහැදිලිද? ඉගෙනගෙන එමින් තියෙනවා. අපි උගන්වමින් තියෙනවා. ඔය වගේ දෙයක්. හරිද? ඒ කියන්නේ අපි ඉපදුන දවසේ ඉඳලා හරි කිරි බොමින් සිටිනවා. ඒ කිරි බොමින් තියෙනවා. ඒ කියන්නේ අපි ඒ කාලය තිස්සේ කරගෙන එමින් තියෙනවා. ඔන්න ඔය අදහස. එහෙනම් අපි මේව ලියමු. කරගෙන එමින් තියෙනවා. කරගෙන එමින් තියෙනවා. තව විදිහකට කියනවා නම් එහෙනම් සිදුවෙමින් කාලයක් තිස්සේ සිදුවෙමින් පවතිනවා. ඒ අදහසත් එනවා. පැහැදිලිද? එතකොට ඔයාලට මම ඒ අදහස් හොඳට පැහැදිලි වෙන කාලයක් තිස්සේ කරගෙන යමින් තියෙනවා කියන අදහස ප්‍රකාශ කරන්නේ present perfect continuous tense වලින්. ඒකට මේක I we you they වලට have යෙදෙනවා. he she it එකට has යෙදෙනවා. ඒකට යෙදෙන්නේ මේ ස්වරූපය. එහෙනම් ඔන්න බලන්න. ඒකට විතර මම උදාහරණ යෙදෙන හැටි මම කියන්නම්. I have been studying English. මේ ටිකටම ඉන්නේ have been යෙදෙන්නේ. Have been studying English. I have been studying English. We have been studying English. I have been studying English. We have been studying English. You have been studying English. They have been studying English. මේ ටිකට එන්නේ has been studying English. He has been studying English. She has been studying English. It has been studying English. මම කාලයක් තිස්සේ ඉංග්‍රීසි උගන්වමින් තියෙනවා. I have been teaching English. මම කාලයක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙනගෙන යමින් තියෙනවා. හරිද? ඒකට අපි කියනවා අපි හිතමු since 2010 ඉඳලා දිගටම කරගෙන යමින් තියෙනවා කියන එකට. හරි. අන්න ඒ අදහස තමයි තියෙන්නේ. අපි තව යෙදෙන විදියක් තියෙනවා. අපි අවුරුදු 4ක් තිස්සේ කිව්වොත් for 10 years. හරිද? අවුරුදු 4ක් තිස්සේ කිව්වොත් for 4 years කියලා එකක්. අවුරුදු 10ක් තිස්සේ කිව්වොත් for 10 years කියලා කියනවා. අවුරුදු 10ක සිට කියලා හිතා අවුරුදු 10ක් තිස්සේ කරගෙන යමින් තියෙනවා කියලා එකක්. එතකොට කිව්වොත් එතන කාලච්ඡේදයක් ආරම්භ කරොත් එතන අපි කියනවා since කියලා. හොඳයි. එහෙනම් ඒ විදිහට මේක යෙදෙනවා. අපි කරගෙන යමින් තියෙනවා නැත්නම් සිදු වෙමින් පවතිනවා කියන එක. එහෙනම් අපිට ඊළඟ එක අපි කියනවා past perfect continuous tense. past perfect continuous tense. past perfect continuous tense කියලා කියන්න පුතේ කරගෙන යමින් තිබුණා අතීතයේ යම්කිසි දවසක් දක්වා. අතීතයේ යම්කිසි දවසක් නෙවෙයි අතීතයේ යම්කිසි වෙලාවක් දක්වා. හරි මේක අද උදේ වෙනකන් වෙන්නත් පුළුවන්. කරගෙන යමින් තිබුණා. හරි. දැන් අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් අද උදේ වෙනකන් මස් කමින් හිටියා කියලා හිතා. එතකොට ඉන්නේ එතකොට ඔහු මස් කමින් මමම කියමුකෝ මම මස් කමින් තිබුණා අද මස් කාගෙන එමින් තිබුණා. ඒ කියන්නේ කමින් තිබුණා කවද වෙනකන්ද? අද උදේ වෙනකන්. අන්න ඒ අදහස තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් මේක කියන්නේ කරගෙන එමින් තිබුණා. කරගෙන එමින් තිබුණා අතීතයේ වෙලාවක් දක්වා. නැත්තම් සිදු වෙමින් තිබුණා. සිදු වෙමින් තිබුණා කියලා කියන්න පුළුවන්. හරි යම් කිසි දෙයක් සිදු වෙමින් තිබුණා. හරි අපි හිතමු ගඟක් ගලමින් තිබුණා. යම් අතීතයේ වෙලාවක් දක්වා. පැහැදිලිද? ඒ වගේ වහිමින් තිබුණා. වහිමින් තිබුණා ඊයේ වෙනකන්. එතකොට එන්න විදිහ තමයි ඒකට යෙදෙන්නේ had been අපි studying එකත් had been studying කියලා ගමු. had been
studying කියන එක. හරිද? එතකොට had been studying English. ඒ ඔක්කොටම ඉන්න එක විදිය. I had been studying English. මං ඉංග්‍රීසි ඉගෙනගෙන ඉමින් තිබුණා. We had been studying English. You had been studying English. They had been studying English. He had been studying English. She had been studying. It had been studying English. අපි හිතමුකෝ කමල් දෙමළ ඉගෙනගෙන ඉමින් තිබුණා ඊයේ වෙනකන් කියලා හිතා. එතකොට කමල් කියන එකට මෙතන කමල් had been studying English by yesterday. ඊයේ වෙනකන් ඉංග්‍රීසි ඉගෙනගෙන ඉමින් තිබුණා. හොඳයි. එහෙනම් මෙතෙන් කරගෙන එමින් තිබුණා කියනකොට IVU දේ ඔක්කොමත් එක්ක had been studying English කරගෙන එමින් තිබුණා නැත්නම් සිදු වෙමින් තිබුණා කියන අදහස් තමයි. එහෙනම් ඊළඟ එක තමයි අපි හරිම කලාතුරකින් මේක අපිට යෙදෙන්නේ අතීතයේ ඉඳලා දිගටම අනාගතයේත් කරගෙන යමින් තිබේවි කියන එක. අනාගතයේදීත් කරගෙන යමින් තිබේවි. නැත්නම් කරගෙන එමින් කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක කරගෙන යමින් තිබේවි. ඒ වෙනකොටත් කරගෙන යමින් තිබේවි. ඒ වෙනකොට දැන් ඉඳලා ඒක අතීතයේ ඉඳලා කරගෙන යමින් තිබේවි. එහෙම. පැහැදිලිද ඒක? දැන් මේ වෙනකන් කරගෙන යමින් තිබුණා නම් present continuous. අතීතයේ වෙනකන් කරගෙන යමින් තිබුණා නම් past continuous. අනාගතයේ වෙනකම්ම කරගෙන යමින් තිබේවි කියන එක future perfect continuous tense. එහෙනම් කරගෙන යමින් තිබේවි. නැත්නම් සිදුවෙමින් පවතිවි කියන හරි ඉස්සලා අපි කියන කරගෙන යමින් තිබේවි කියන එක. එහෙනම් මේ ඔක්කොටම යෙදෙන්නේ will have been studying English කියන එක. ඔයාලට ඒක පැහැදිලි ඇති. I will have been studying English. We will have been studying English. You will have been studying English. They will have been studying English. He will have been studying English. She will have been studying English. It will have been studying English කියන ආකාරයට. එහෙනම් ඔයාලට මේ tenses 12 ඒ සිංහල තේරුම ඔයාලට ඉතාමත් පැහැදිලි වෙන්න ඇති. එතකොට මේකෙදි බලන්න සාමාන්‍යයෙන් කරනවා සිදු වෙනවා කියන එක, මෙතනදී කළා කියන එක, මෙතන කරාවි කියන එක, මෙතන කරමින් සිටීවි, කරමින් සිටියා, කරමින් සිටීවි, කර ඇත, කර තිබුණා, කර තියේවි, කරගෙන යමින් තියෙනවා, කරගෙන යමින් තිබුණා, කරගෙන යමින් තිබේවි කියන ඔය අදහස් 12 තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලා tenses 12 පිළිබඳව ඔයාලා විශේෂයෙන්ම ඉගෙන ගන්නවා නම් මම ඔයාලට විතාමත් වෙනස් ආකාරයකින් මේ tenses 12 පැහැදිලි කරා. ඔයාලට මතකයේ තියාගන්න මේ අදහස් 12 මොනවද කියන එක. ඊට ඒ ආකාරයට මේ මෙතන තියෙන subject එකට අනුව ක්‍රියාපද යෙදෙන ආකාරය මම උදාහරණයක් හැටියට ඉක්මනින් පැහැදිලි කරා. ඒක ඔයාලා මතක තියාගන්න. ඉස්සරහදී ඔයාලට මේ හැම එක ටෙන්ස් එකකින්ම අපිට වාක්‍ය හැදෙන විදිහ ඉතාමත් පැහැදිලිව අපි සාකච්ඡා කරමු. මූලික වශයෙන් ඔයාලට ටෙන්සස් 12 පිළිබඳව මම හිතනවා ඔයාලට හොඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. එතකොට ඔයාලට අදහස ප්‍රකාශ කරන්න ඕනේ අදහසට අනුව මෙතන තියෙන සබ්ජෙක්ට් එක වෙනස් කරන්න. I we you කියන එකට ඒක එහෙමම තමයි. I we you කියන්නේ මම අපි ඔබ කියන එකට. they කියන එකට ඔයාලා මෙතනට අපි යොදාගත්ත විදිහට ටීචර්ස්ලා යොදා ගන්න, ක්‍රිකටර්ස්ලා යොදා ගන්න, මෙම්බර්ස්ලා මේ බහුවචන ඕනෙම එකක් යොදා ගන්න. ඊට පස්සේ he කියන එකට එහෙම යොදා ගන්න. පුරුෂලිංග ඕනෙම එකක්. The president of Sri Lanka. ඊට පස්සේ එහෙම ඕන එකක්. The president, chairman, treasurer ඕන එකක්. treasurer ඕන එකක් පාවිච්චි කරන්න. she කියන එකටත් එහෙමයි. ස්ත්‍රීලිංග වචනයක් ඕන එකක් පාවිච්චි කරන්න. it කියන එකට සතෙක්ගේ නමක් නැත්නම් අපිට අප්‍රාණවාචී දෙයක් අපිට පාවිච්චි කරන්න ඌ ඒක කියන එකට වෙනුවට යොදා ගන්න පුළුවන් ඒවත් පාවිච්චි කරලා වාක්‍ය ලස්සනට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදු වෙන්න. එතකොට මම මෙහිදී උත්සාහ කරේ ඔයාලට මේ tenses 12 සිංහලෙන් ඒ tenses වල අදහස ප්‍රකාශ කරන විදිය. එහෙනම් විශේෂයෙන්ම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා මේ ඉංග්‍රීසි මේ ආකාරයෙන් ඉගෙනගෙන මේක කීප වතාවක් එක සැරේ තේරුම් නැත්නම් කීප වතාවක් බලලා මේක තේරුම් අරගන්න. කොයි ආකාරයෙන් හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න. රටේ ජනතාවට ශ්‍රී ලංකීය මිනිස්සුන්ට ඉංග්‍රීසි අවශ්‍යයි. ඉංග්‍රීසි තිබුණොත් අපිට යන්න ඕනේ දුර ප්‍රමාණය පිළිබඳව මම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මගේ මේ උත්සාහය මම ලබාගත් අත්දැකීම් වලින් ඔයාලට යම්කිසි ආකාරයකින් ඔයාලට මේ ඉංග්‍රීසි දැනුම
ඔයාලට ලබා දෙන්නට. එතකොට ඔයාලට කැමති අය මේක අනිත් අයටත් බලන්න අවස්ථාව ලබා දෙන්න, ඒක ෂෙයා කරන්න. එතකොට ඔයාලට යම් මොන විදිහේ හරි ඉංග්‍රීසි භාෂාවේ ගැටලුවක් ආවොත් ඒක පිළිබඳව ඔයාලා මේකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒවට අනුව ඔයාලට පැහැදිලි කිරීම කරන්න. ඒකම මේ මගේ ඉතුරු අපි කරන වීඩියෝස් ඔයාලා බලලා කොයි ආකාරයෙන් හරි මගේ බලාපොරොත්තු ඔයාලට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරියට යන එකයි. එහෙනම් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔයාලට ඉතාමත් ඉක්මනින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරලා ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරවන්නට හැකියාව ලැබෙන්නට කියලා හිතන් මගේ තව තියෙනවා ඇයි ඉංග්‍රීසි කොහොමද ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඇයි ඉංග්‍රීසි අමාරු කියන ඒවා වගේ ඒවා මගේ වීඩියෝස් තියෙනවා, ඒවත් බලන්න. එතකොට විශේෂයෙන්ම ඉංග්‍රීසි වලට අවශ්‍ය ඉංග්‍රීසි භාවිතා කරනවා කියන එක පීනනවා වගේ. ඒකට සමාන කරන්න. එහෙනම් පීනන්න නම් වතුර ඕනේ. වතුර කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන. වතුරට බහින්න ඕනේ. බහින්න කියලා කියන්නේ අපි භාවිතා කරන්න ඕනේ. ඊළඟ එක තමයි අපි වතුර තිබුණාට වතුරට බැස්සට අපි පීනන ක්‍රමය දැනගන්න ඕනේ. එහෙනම් පීනන ක්‍රමය තමයි භාෂාවේ නීති රීති. ඔන්න මම භාෂාවේ නීති රීති කරා. ඒ වචන සහ ඒ අපි මේ භාෂාව හසුරවන විදි මම කීපයක් උදාහරණ කීපයකින් මම ඔයාලට පැහැදිලි කරා. කොයි ආකාරයෙන් හරි හොඳින් මේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරලා ඉතාමත් ශක්තිමත්ව ආත්ම විශ්වාසයකින් යුතුව ඔයාලට අනාගතයට මුහුණ දෙන්නට හැකියාව ලැබේවා කියලා මම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.